SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් Vim Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 අගෝස්තු 19 බදාදා සිරස්තල 19 අහෝසිකර විස්සගෙන ඒමට පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම අනුමැතිය. රැස්වීමෙන් පසු පිටතට පැමිණි ජනපති උපාධිධාරී උද්ඝෝෂකයින් හමුවේ. නවවන පාර්ලිමේන්තුවේ අභිනව සභාව හෙට රැස්වේ. නවක මන්ත්‍රීවරුන් 81ක්. මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් STF උපපොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට. කෝටි 2.5ක මුදල් හුවමාරු කළ ගිණුම් සමග මෙහෙකාරියක් අත්අඩංගුවට. ලෝක උරුම සිංහරාජයේ ඉදිවන ග්‍රාමීය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තාවකාලිකව නවතා දැමී. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීමටත් 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සකස් කිරීමටත් අද රැස් වූ නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් උපාධිධාරීන් දසදහසකට රැකියා ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවටද අනුමැතිය හිමි වී තිබෙනවා. The big story. 2020 මහමැතිවරණයෙන් බහුතර බලයක් හිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පිහිට වූ ආණ්ඩුවේ මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එහිදී රජයේ කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පත් කෙරුණා. සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන් පත් කර තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා තවත් උපාධිධාරීන් 10000කට රැකියා ලබා දීමට. සමහර අයගේ යම් යම් ගැටලු තිබුණා EPF numbers වගේ දේවල් තියෙනවා කියලා. ඒ අය ලයිස්තුවෙන් අයින් වෙලා තිබුණා. ඒ සියලුම දෙනාට රැකියා ලබා දීමට අතිගරු ජනාධිපතිතුමා අද කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබුණා. මේ උද්ඝෝෂණ කරන දරුවන්ටත් අපිට කියන්න තියෙන්නේ ඔබ ගැන ජනාධිපතිතුමා බලා ගන්නවා. 19 කොහොමද වෙනස් කරන්න ඔබතුමාලා හදන්නේ? ඒක වෙනස් කරනකොට මොනවද තියාගන්න ඕනේ කියලා කොටස් පිළිබඳව සාකච්ඡා කරනවා. කොහොම සාර්ථකව කෙරුණා. අපි මූලික වශයෙන්ම මේ සාකච්ඡා කළේ මේ විදුලිය බිල් බිඳවැටීමේ එක පුද්ගලයෙකුගේ අත්වැරදීමක් මූලික වුණා කියන එක තමයි සාමාන්‍ය මතය ඇති වී තිබෙන්නේ උන් අතර. කොහොමාරි මේවා ගැන වගකිව යුතු නිලධාරීන්ම මේවා ගැන තොරතුරු මහ ජනතාවට කිව යුතුයි කියන එක තමයි අවධාරණය වුණේ ජනාධිපතිතුමා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තනතුර මොකද්ද? තාම දන්නේ මේ අතර අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කර තිබෙනවා. එම කැබිනට් අනුකමිටුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල හා කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විතයි. අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන අවස්ථාවේ ඒ ඉදිරිපිට රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවක නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථානයේ අසල සේ රථය නවත්වා ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කළා.
අපි 45ට වැඩි සර්. 45ට. අපි අවුරුදු 8ක් ගෙදර. අපි වයසට ගියේ සර් අපි රස්සා පහුගියාන්ෙන් දුන්නේ නැති හින්දා සර්. ගානඩි බර කෙනනි අපන්ට එපා සර්. අපි හරි කරදර නෑ නේ. නෑ අපි අවුරුදු 37යි. ඉතින් මොකද ප්‍රශ්නේ? ඒක තමයි අපි නම කැපලා තියෙනවා. මොනවත් කැපෙන්නේ නෑ සර්. ඒ නිසා අපිට මේ හැමෝටම අපි හැමෝටම දෙනවා. කට්ටියට කියන්නේ ඔක්කොටම අදත් කැබිනට් එකේ ප්‍රූව් කරා තව 10000කට. හරි සර්. ඒකට ඔක්කොටම දෙනවා. දවල් වල දෙනවා අවුගේ වෙන්නේ නැතුව. මොකද දැන් ජනාධිපතිතුමා කිව්ව එකට මොකද ඔබතුමා අවුරුදු 8ක් වතුර කෑවා ගෑස් කෑවා මේ වීදියේ ඇවිල්ලා අපිට කිසිම නායකයෙක් වචනයක් කතා කරන්න දුන්නේ නැහැ. අපිට ගහලා එලෝපෙක් විතරයි කරවුවේ. අද අපි ගොඩාක් සතුටු වෙනවා. අපේ රටට මේ වගේ නායකයෙක් දිවිවීම ගැන මෙතන පාරේ යනකොට නවත්තලා කතා කරලා එතුමා අපේ ප්‍රශ්නය ගැන අහුම්කම් දුන්න එක ගැන. ඒ යහපාලනයෙන් අපිට දුන්නේ නැහැ. අපේ නම් නෙමෙයි තිබුණේ 2018 19 යට දුන්නා 2012 ඉඳන් ගෙවල් වල තාම. ඉතින් ඒ අසාධාරණයට ලක් වෙච්ච අය ජනාධිපතිතුමා පොරොන්දු දුන්න එක දෙනවයි කියලා. The Big Story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම හෙට පෙරවරු 9:30ට ආරම්භ වනවා. එම රැස්වීම හෙට පැවැත්වෙන්නේ ඉතිහාසයට එක්වන විශේෂතා රැසක් සමගින්. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට පස්වරු 3ට ආරම්භීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එය චාම් උත්සවයකට සීමා වනු ඇති. මේ අතර මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන නිදහසින් පසු පළමු අවස්ථාවද මෙයයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා මේ වන විට සියල්ල සූදානම්ව ඇති අතර මෙවර පාර්ලිමේන්තුව විශේෂතා රැසකින් සමන්විතයි. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ සංඛ්‍යාව 6ක් වුවද මෙවර එය 15ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙනවා. මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව තුළ බහුතර බලය හිමිකරගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. ඒ මන්ත්‍රී දුර 145ක් සමගින්. එමෙන්ම සමගි ජනබලවේගේ මන්ත්‍රී දුර 54ක්ද ඉලංකේ තමිල් අර්සු කච්චි මන්ත්‍රී දුර 10ක්ද ජාතික ජනබලවේගේ මන්ත්‍රී ආසන 3ක්ද ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මන්ත්‍රී දුර 2ක්ද අකිල ඉලංකේ තමිල් කොංග්‍රසය මන්ත්‍රී ආසන 2ක්ද තමිල් මක්කල් විදුදලේ පුලිකල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුස්ලිම් ජාතික සන්ධානය තමිල් මක්කල් තේසිය කුට්ටනි අහිල ඉලංගේ මහජන කොංග්‍රසය ජාතික කොංග්‍රසය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය හා අපේ ජනබල පක්ෂය එක් මන්ත්‍රී දුරය බැගින් ලබා ගත්තා. මෙවර තේරීපත් වූ ජනතා නියෝජිතයින් අතරින් 81 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයයි. එම පිරිස අතර විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය වේදීන්ද සිටීමත් විශේෂත්වයක්. තවත් විශේෂ කරුණක් වන්නේ අවුරුදු 25 40 අතර වයසේ පසුවන 25 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටීමයි. නව පාර්ලිමේන්තුවේ සමස්ත තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය ප්‍රතිශතයක් ලෙස 11%ක්. නව මැති සභේ නියෝජනය කරන ලාබාලම මන්ත්‍රීවරයා වන්නේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතායි. 1994 නොවැම්බර් 9 වනදා උපන් ඔහු මෙවර අමාත්‍ය මණ්ඩලයේ සිටින ලාබාලතම අමාත්‍යවරයාද වනවා. එමෙන්ම කැබිනට් මණ්ඩලයේ ලාබාලතම අමාත්‍යවරයා වන්නේ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතායි. මේ අතර මන්ත්‍රීවරුන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරන වයස අවුරුදු 41-50 කාණ්ඩයට 67 දෙනෙක් ඇතුළත්. වයස අවුරුදු 51-60 කාණ්ඩයට මන්ත්‍රීවරු 54 දෙනෙකු ඇතුළත් වනවා. වයස අවුරුදු 61-70 කාණ්ඩයට අයත් සංඛ්‍යාව 37ක්ද අවුරුදු 71-80 වයස් කාණ්ඩය නියෝජනය කරන සංඛ්‍යාව 9ක්. අවුරුදු 81-90 වයස් කාණ්ඩය නියෝජනය කරන තිදෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර වාසුදේව නානායක්කාර සී.වී. විග්නේශ්වරන් සහ ආර් සම්බන්ධන් එම මන්ත්‍රීවරුන්. 2015 මහමැතිවරණයෙන් මන්ත්‍රීවරයන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගත්තද එය මෙවර 12 දෙනෙකුට සීමා වී ඇති අයුරුද දැකගත හැකි. ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස 5.3%ක්. එමෙන්ම මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ පිල්ලයන් හෙවත් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ චොකාමල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරු හෙට පැවැත්වෙන මංගල රැස්වීමට බන්ධනාගාරයේ සිට පැමිණීමට නියමිතව තිබීම තවත් විශේෂත්වයක්.
අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ මන්ත්‍රීවරුන් 225 අතරින් මන්ත්‍රීවරුන් 223 දෙනෙකුගේ සහභාගීත්වයෙන් වීමද විශේෂත්වයක් වන අතර එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මෙතෙක් නම් කර නොමැතිවීම ඊට හේතුවයි. එමෙන්ම මෙරට පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජනයක් නොමැතිව පාර්ලිමේන්තු මංගල රැස්වීමක් පැවැත්වෙන්නේ නිදහසින් පසු පළමු වරටයි. එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන්නේ වසර 73කට පසුවයි. මෙම ජනතා නියෝජිතයින් 223 දෙනාගේ සහභාගීත්වය ඇතිව නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම හෙට පෙරවරු 9:30ට ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනේදී මන්ත්‍රීවරුන්ට ආසන වෙන්කිරීමක් සිදු නොකරන අතර ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අසුන් පමණක් වෙන් කර තැබෙනවා. සභාවේ සූදානම පාර්ලිමේන්තු මහලේකම්වරයා වේත්‍රධාරීවරයා ඇතුළු නිලධාරීන් මෙලෙස නිරීක්ෂණය කළා. පහුගිය තිබුණු පාර්ලිමේන්තුවලට වඩා අභියෝගයක් තිබෙනවා. එනම් ස්වාධීන පක්ෂ 15කින් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිනවා. ඒ කරුණු කාරණා සැලකිල්ලට ගෙනයි අපි ආසන සකස් කරන්නේ. ඒ වගේම පාර්ලිමේන්තු සභාගාරය තුලත් ගැලරි තුලත් අපි කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එහෙම නැත්නම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් අපිට ලබා දී තියෙන මෙහෙයුම් උපදේශ මත පාර්ලිමේන්තුවට වසරකට කන්න බොන්න දෙන්න කොච්චරක් වේදමක් යනවද? පාර්ලිමේන්තුවේ සම්පූර්ණ වියදම ගිය අවුරුද්දේ මිලියන 2900 කියන්නේ බිලියන 3කට ආසන්න මුදලක්. ආහාර පාන සඳහා වියදම් වෙලා තියෙනවා මිලියන 123ක්. මේ මිලියන 123 වියදම් වෙලා තියෙන සමස්ත කාර්ය මණ්ඩලයටත් අමුත්තන්ටත් ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. දැන් දේශපාලන පක්ෂයකට ඔවුන්ගේ කතා බහක් තියෙනවා. පාර්ලිමේන්තුවට අවුරුදු 2ක් එක්කෙනෙක් ඉන්න, අවුරුදු 2ක් තව එක්කෙනෙක් ඉන්න. නමුත් කෙටි කාලයක් තුළ තේරීපත් වෙච්ච ගිය වතාවේ අන්තිමටම තේරී දිවුරුම් දුන්න මන්ත්‍රීවරයා පවා ඔහුගේ වාහන බලපත්‍රය ලබාගෙන තිබුණා. එතකොට ඒ පක්ෂයට ලැබෙන අසුනට 3 දෙනෙක් හිටියොතින් ඒ 3 දෙනාටම මේ අදාළ තිරුබදු සහිත වාහනය ගන්න පුළුවන්ද? මම ඔය කියන තර්කය අනුව ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ෂෝක් නේද? එක පක්ෂකින් එක ආසනයක් දිනාගෙන 3 දෙනෙක් හදිස්සියක් අධිකරුන් දුන්නොත් 3 දෙනාම තිරුබදු රහිත වාහන ලබා ගත්තොත් හෙට පළමු රැස්වීමේ පළමුව සිදු කිරීමට නියමිතව තිබෙන්නේ නවවැනි පාර්ලිමේන්තුව සඳහා නව කතානායකවරයා පත් කර ගැනීමයි. එම ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ මහින්දයාපා අබේවර්ධන මහතා පත් කරගනු ඇති බවටයි රජ්‍ය ආරංචි මාර්ග තහවුරු කර තිබෙන්නේ. ඒ අනුව හෙට පත් කෙරෙන්නේ මෙරට 11 වෙනි කතානායකවරයායි. පසුව නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතානායකවරයා ඉදිරියේ සිය ප්‍රතිඥාව ලබා දීමට නියමිතයි. අනුතුරුව නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍යකාරක සභා සභාපති යන තනතුරු සඳහා නියෝජිතයින් පත් කර ගැනීමෙන් පසු සභාවේ කටයුතු පස්වරු 3 දක්වා අත්හිටුවනු ලබනවා. අනතුරුව මෙරට නව පාර්ලිමේන්තුවේ ප්‍රථම සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදුවන්නේ පස්වරු 3ටයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා පැමිණීමේ උත්සවය ඉතා චාම්ව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සංනිවේදනාංශය නිවේදනය කරන්නේ. එම උත්සවය සංස්කෘතිකාංග කිහිපයකට පමණක් සීමා වනු ඇති. පළමු සභාවාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. නවවෙනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම හෙට උදෑසන 9:30 සිට ටීවී දෙරණ සහ අද දෙරණ 24 නාලිකා ඔස්සේ සජීවීව විකාශය කරනවා. එමෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සමාරම්භක උත්සවයේද හෙට පස්වරු 3 සිට ටීවී දෙරණ සහ අද දෙරණ 24 නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතික යෝජනාවකින් සම්මත කරගත් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අනිත් පක්ෂේ කට්ටියට වෙන්න කියලා දුවද? ඔව්. ඔබතුමා කලින් යන්නේ ඇයි? ඉතින් ඉක්මනින් නේද? ඔව්. මොනවද දැන් සාකච්ඡා වුනේ? සාකච්ඡා වුනේ හෙට වැඩ ගැන. මහින්ද යාපා අබේවර්ධන ඇමතුමා, ඒ වගේම රංජිත් සියඹලාපිටිය ඇමතුමා තමයි නියෝජ්‍ය කතානායකතුමා, ඒ වගේ අංගජන් යාපනයේ ඉන්න මන්ත්‍රීතුමා තමයි නියෝජ්‍ය කාර්ක සභා සභාපති හැටියට අපි අද කතා කරන්නේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් ආවද? ඔව් එතුමා ආවා. එතුමාට තනතුරක් දෙන්නේ නැත්තේ ඇයි? එතුමාට තනතුරක් එතුමා මම හිතන්නේ ඉල්ලන්නෙත් නැහැ. එතුමා ලොකුම තනතුරු දරුවෙක් කෙනානේ. කොහොමද ඔබතුමා සූදානම්ද මේ තනතුරු බාර ගන්න? ඔව්.
දෙන ඕන තනතුර බාර ගන්නවම සූදානම්ින් ඉන්නේ. පක්ෂයක් ශක්තිපක් නැහැ. අපි දකින්න විදියට ඔබතුමාලා කොහොමද වැඩ කරගෙන යන පාර්ලිමේන්තුවේ? විරුද්ධ පක්ෂයක් ඕන වෙන්නේ ආණ්ඩුව වැරදි කරනවා නම් ආණ්ඩුව වැරදි කරන්නේ නැති ආණ්ඩුවක් නම් විරුද්ධ පක්ෂයක් නැති උනායි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි නැවත සිකුරාදා පාර්ලිමේන්තුව රැස් කරන්න තීරණය කළා තියෙනවා. පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න ඉදිරි මාස කිහිපය සඳහා නොවැම්බර් වල තමයි ඊළඟ අවුරුද්දට අදාළ අයවැය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා වුණාද? ඒ ගැන ඔබතුමාගේ මතය කොහොමද? ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ආරම්භක කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. ඒකේ සඳහන් වෙන්නේ එක පැත්තකින් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න, ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන්න. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ අහෝසි කරලා විශේෂයෙන්ම ජනාධිපතිවරයාට දූර කාල දෙකකට වඩා ඉල්ලන්න බැරි කියන කොන්දේසිය ඇති කරන්න. මේ රටේ පොදු ජනතාව අපේක්ෂා කරන සමහර වගන්ති තියෙනවා යම් තිබිච්ච හොඳ දේවල් ඒවා ටික ඉතුරු කරලා අර හානිකර විකෘතියට භාජනය වෙච්ච දේවල් ටික විතරක් පළවෙනි වටේ අහෝසි කරන්න. ඊට පස්සේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ හා අපේ ජනබලවේගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර දෙක සඳහා පත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අපේ ජනබල පක්ෂයේ නියෝජිතින් අදත් මැතිවරණ කොමිසමට පැමිණ මේ පිළිබඳ සාකච්ඡාවක නිරත වූ අතර ඔවුන් පවසන්නේ සිය පක්ෂයේ මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් හෙට දිනේ වන විට කොමිසම තීන්දුවක් ගනු ඇති බවයි. අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරයට අයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් මතුව ඇති පසුබිමක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් එම පක්ෂයේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ව ඉකුත් ඉරිදා පැහැරගත් බවට විමලතිස්ස හිමිගේ මාධ්‍ය ලේකම් හිමියන් චෝදනා කර සිටියා. පෙරද දවසේ රතන හාමුදුරුවන් වහන්සේ මුල් වෙලා අපේ වේදිනිගම හාමුදුරුවන්ව පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේට කියලා තියෙන ජනාධිපතිතුමා හමු වෙන්න අවස්ථාවක් සැලසලා දෙනවා කියලා. නමුත් සිද්ධ වෙලා තියෙන එක නෙමෙයි උන්වහන්සේව පැහැරගෙන යාම. කොහෙද හඳුන්නේ මේ පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ? පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ මිරිහානේ. මේ වෙනකන් අපට තොරතුරක් නැහැ උන්වහන්සේ සම්බන්ධව. විශේෂයෙන් මේ සඳහා අතුරුලේ රතන හාමුදුරුවෝ වගේ කියන්න ඕනේ. ඒ කියන්නේ අනතුරක් වයිසකයිද? අපි හිතනවා උන්වහන්සේව රඳවාගෙන තියාගෙන ඉන්නේ මේ മന്ത്രി ධූරයේ රතන හාමුදුරුවන් පැහැර ගැනීම සඳහා දරන උත්සාහයකට තමයි අපි හිතන්නේ. උන්වහන්සේ පාවිච්චි කරන WP KO 56.2 දරන සුදු පැහැ Toyota Crown කාර් රථයෙන් තමයි පැහැරගන්නේ. පොලිසිය සම්බන්ධ වෙලා රතන හාමුදුරුවන්ට උන්වහන්සේව පැහැර ගන්න සහාය දුන්නේ මේ පිටිපස්ස අනිවාර්යයෙන්ම රජයේ ඉන්න නිසා. මේ වෙනකොට මැතිවරණ කොමසාරිස්වරයා තමන්ගේ වගකීම ඉෂ්ට කරන බව පේන්නේ නැහැ. එසට කරන්නේ නැත්te අනිවාර්යයෙන්ම රජයේ බලපෑම නිසා කියලා අපි චෝදනා කරනවා. මේ අතර අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ නිලධාරීන් අද යළිත් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එහිදී එම පිරිස මැතිවරණ කොමිසමට ලිපියක්ද භාර දුන්නා. ඉන් ඉල්ලා ඇත්තේ පවතින තත්ත්වය හමුවේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එවා ඇති හෝ එවනු ලබන ලිපියක නිවේදනයක හෝ දැනුම් දීමක සඳහන් කවර හෝ කරුණක් ක්‍රියාත්මක නොකරන ලෙසයි. තාම තීරණයක් නැහැ කොමිසමේ. මම හිතන්නේ හවසට තීරණයක් දෙයි. මෙතන මහාචාර්ය හෝල්ගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ නීතිපතිතුමා විසින් එවපු එකේ අර්ථ නිරූපණය. මම හිතන්නේ වැරදි විදිහට තමයි ඒක උගහ දක්වලා තියෙන්නේ. ඒක නැමත සමාලෝචනයකට අරගෙන බොහෝ දුරට තීරණය හෙට දෙයි. දැන් අද දවසේ අවසන් තීරණයක් දෙන්නම් කියලා කිව්වනේ. ඔව් පොරොන්දු වුණා. ඒක නිසා තමයි අපි මේ ලිපි ලේඛන සකස් කරලා දුන්නේ. බොහෝ විට මම හිතන්නේ කොමිෂන් සභාව හවස හෝ හෙට උදේ අය රැස් වෙයි. රැස්වලා දෙයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු පවතින බවට තම පාර්ශවයේද පිළිගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාමත් කඩිනමින් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ආණ්ඩුවේ පාර්ශවයේ ප්‍රබලයන් ගණනාවක් කතා කරලා තියෙන මාධ්‍ය. අපිත් විශ්වාස කරනවා දැන් මේ වෙලාවේ ආණ්ඩුවට තුරින් දෙකේ බලයක් තියෙන වෙලාවේ මේ ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුවේ යයි කියලා. දැන් ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී යම් කාරණා සංශෝධනය කිරීමේදී තුනෙන් දෙකේ බලයකින් පාර්ලිමේන්තුව තුළ ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම සමහර කාරණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සංශෝධනය කරන්න තුනෙන් දෙකේ බලයකට එහා ගිහිල්ලා ජනමත විචාරණයකට යන්න තියෙනවා. ඉතින් ආණ්ඩුව මං හිතන්නේ තුනෙන් දෙකේ බලයේ සීමාවේ ඉඳගෙන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයට යයි කියලා අපි විශ්වාස කරනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් අඩුපාඩු තියෙනවා කියලා අපිත් පිළිගන්නවා. නමුත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන හොඳ කාරණා ගණනාවක් තියෙනවා. දැන් අපිට තියෙන ගැටලුව තමයි මේ අලුත් ආණ්ඩුව ඇවිල්ලා මේ ජනතාවට ඒත්තු ගන්නන්න හදන්නේ.
මේ විදුලි හිඟයක් තියෙනවායි කියලා රටේ ජනතාවට පෙන්නලා අර 2015ට කලින් තිබුණ මෙගා ප්‍රොජෙක්ට් නැවත මේ කරන්න හදන්නද මේ යන්නේ. ඒ කියන්නේ අපි දන්නවා නොරොච්චෝලේ හැදුවා. මේක හරහා විශාල මුදලක් යම් පිරිස් උපයාගත්තා කියලා චෝදනාවලුත් ඒ කාලේ ඇති වුණා. මොකද මේ එක පාටම ආණ්ඩුව ආපු ගමන් විදුලිය විසන්ධි කරන්න ඕනේ නැහැනේ. අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා සුමානයක් ගියේ නැහැ. දැන් ප්‍රකාශයටපත් කරනවා දවසකට පැයක් ගානේ දවස් 4කට ඒකත් හොඳම වෙලාව. අපිට නොපෙවෙන දෙයක් මේකේ පිටිපස්සේ වෙනවද කියන සැකයක් අපිට මතුවලා තිබෙනවා. එකක් වෙන්න පුළුවන් නැවත ඔය ගල් අඟුරු බලාගාර වගේ ඒවා ඉදි කරලා මෙගා ප්‍රොජෙක්ට් වලට ගෙන යන්න. එහෙම නැත්නම් පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගන්න ඕනේ කියලා විදුලි බල මණ්ඩලයේ මුදල් ටික පෞද්ගලික අංශයේ දැන් හදාගෙන ඉන්න ඔය විදුලිය නිෂ්පාදනය කරන ආයතන වල වගේ යම් ව්‍යාපාරයක් යම් ආකාරයේ කොමිස් මුදලක් උපයා ගැනීමේ උත්සාහයක්ද කියන මේ ගැටලුව අපිට අද වෙනකොට මතුවලා තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පහසුකම් සැපීමේ චෝදනා මත පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පොලිසිය පැවසුවේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක සේවය කළ මෙහෙකාරියකගේ ගිණුම් 2ක කෝටි 2.5ක මුදලක් සංසරණය වී ඇති බවට සොයාගත් බවයි. ඒ අනුව අදාළ කාන්තාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. ග්‍රැන්ඩ් පාස් පොලිසිය විසින් ඊයේ රාත්‍රී මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු දුන් තොරතුරු මතයි. කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ වින්දනී ප්‍රියදර්ශනී හෙවත් 70 වත්තේ පොඩ්ඩිගේ අංශභාග රෝගයෙන් පෙළෙන මව තමන් විසින් රැකබලාගත් බවයි. ඇගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 2.5කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බව පොලිසිය පවසනවා. සල්ලි කීයක් දුන්නාද එයාට දැන්? 1.60. 1,60,000. කොහොමද දුන්නේ සල්ලි? 100 ගොල්ල පොඩ්ඩයි 50 ගොල්ලයි 20 ගොල්ලයි. ඒ 1.60 කොහෙන්ද හම්බුනේ? එයා කිව්වා ඒක අරන් පොතේ දාන්න කිව්වා. එයා කිව්වේ කවුද? පොටි. මේ අතර මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කරමින් අවි ආයුධ රැස් කිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සිටි නිලධාරීන් කණ්ඩායමකගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි. අත්අඩංගුවටගත් උප පොලිස් පරීක්ෂක බේරගොල්ල පාර කුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක පුද්ගලයෙක්. ඔහු මණ්ඩාරම විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව ස්ථානාධිපති බුද්ධි සහ විශේෂ මෙහෙයුම් ලෙස රාජකාරී සිදු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසුව සැකකරු ඊයේ රාත්‍රී 10:30ට පමණ අත්අඩංගුවටගත් බවයි. ඔහු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට අනුව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ඉදිරි විමර්ශන සිදු කරනවා. මේ අතර අත්අඩංගුවේ පසුවන නාකොටික් නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුව අඹකොළවැව මැදමුලන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුවත්පත් මාධ්‍යවේදියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 17 වනදායි. අදාළ සැකකාර මාධ්‍යවේදියා කොවිඩ් වසංගතයේ පැවති කාලේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරමින් ආරක්ෂක අංශ නොමග යවා දැනට රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුට අයත් වෑන් රථකින් නීති විරෝධී ගිනි අවි හෝමාගම පිටිපන ප්‍රදේශයට රැගෙන විත් තිබෙනවා. පොලිසිය පැවසුවේ මාධ්‍යවේදී හැඳුනුම්පත අවභාවිත කරමින් ඔහු අදාළ කාල සීමාවේ වෑන් රථයක ඉදිරිපස ගමන් කරමින් එම ගිනි අවි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වෙත හා විවිධ පුද්ගලයන්ට ලබා දීමට ආධාර අනුබල දී ඇති බවයි. එම සැකකරුද රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා තබා වැඩිදුර විමර්ශන සිදු කරනවා. මේ අතර පසුගියදා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 60 නම් මද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනියම් බිරින්දෑවරුන් 6 දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර අවසන්. පොලිසිය පවසන්නේ මෙම කාන්තාවන් සතු කෝටි ගණන් දේපල උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි. මේ අතර මෝදර උයනේ මද්‍රව්‍ය ජාවාරම් කරන කුමාරි නම් කාන්තාවගේ ගෝලයන් 3 දෙනෙකු රුපියල් ලක්ෂ 2කට අධික මුදලක් සමග ග්‍රැන්ඩ් පාස් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර නුගේගොඩ කොට්ටාස දූෂණ මර්ධන අංශයට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 5කට ආසන්න කේරළ ගංජා තොගයක් සමග නාගරික සංවර්ධන අධිකාරියේ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ හෙරොයින් කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් කොළොන් නව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයා පාදුක්ක පොලිසියට රැගෙන ආවා. මේ අතර හෙරොයින් ග්‍රෑම් 123ක් සමග කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු කටහඬ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මීරිගම නගරයේ ගරාජයක් තුල සංගවා තිබූ රිවෝල්වර් 3ක් පතොරම් කිහිපයක් හා හමුදා ඇඳුම් කිහිපයක් සමග මීරිගම පොලිසිය විසින් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර රාජ්‍ය ආයතනවල සිටින දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ රාජ්‍ය ආයතන තුලත් දූෂිත නිලධාරීන් ගැන නීතිමය පියවර අරගන්න ඕනේ. සංවිධානාත්මක අපරාධ රැල්ල, මේ කුඩු රැල්ල, ඒ වගේ දේවල් කප්පන් ගැනීම ඒවා මඩින ගමන් අපි අපේ ඇතුළත් සුද්ධ කරගන්න ඕනේ. අපේම ඇතුළේ ඉඳගෙන මේ වගේ දේවල් කරනවා නම් ඒ කියන්නේ ඒකේ ලොකු වැරද්දක් තියෙනවා, ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් ඒ අවසාන දූෂිත නිලධාරියාටත් විරුද්ධව නීතිමය පියවර ගත්ත දවසට තමයි කියන්න පුළුවන් ඒක අවසానයි කියලා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආසන්න දිනේ පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී ප්‍රහාරය පිළිබඳ ලැබී තිබූ විදෙස් බුද්ධි තොරතුරු පිළිබඳ ආරක්ෂක ප්‍රධානීන් යොමු කර ඇත්තේ අවම අවධානයක් බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා. ඒ 13 වෙනි දිනටත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් අවස්ථාවේදී 2019 අප්‍රේල් 9 වනදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට තමා මෙන්ම එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යක්ෂවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු රැස්වීමට සහභාගී වූ බව නිලන්ත ජයවර්ධන මහතා ඊයේ කොමිසමට ප්‍රකාශ කළා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ඔබට ලැබුණු අවස්ථාවේදී අදාළ විදෙස් බුද්ධි තොරතුරු රැස්වීමේ අවධානයට යොමු කරමින් කතාබහට බඳුන් කළේද යන්නයි. නැහැ, මම කතා කළේ නැහැ. යනුවෙන් ඊට පිළිතුරු දුන් ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. රැස්වීම පටන් ගන්න කලින් මම ජාතික බුද්ධි ප්‍රධානීතුමාගෙන් ඇහුවා. සර්, ඇයි ඕක තාම අතේ තියාගෙන ඉන්නේ? ඕක දාන්නේ නැද්ද? ඕකට ඇක්ෂන් එකක් ගන්නෙ නැද්ද? ඕක ලෙඩක්නේ. යනුවෙන් තමන් සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසූ බවයි. පසුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැමිණ රැස්වීම ආරම්භ කරද රැස්වීමේ අවසානයේ දක්වා කිසිවෙකුත් විදෙස් බුද්ධි තොරතුරු සාකච්ඡාවට බඳුන් කිරීමට උත්සාහ නොගත් බව නිලන්ත ජයවර්ධන මහතා මෙහිදී අනාවරණ කළා. කෙසේ වෙතත් බුද්ධි සමාලෝචන රැස්වීමේ අවසානයේ එළඹෙන විට නිලන්තගේ කොලේ යනුවෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මතක් කළ බව ජයවර්ධන මහතා පැවසුවා. එවිට නිලන්ත අර ඉන්ෆෝමේෂන් එකට මොකද කළේ? යයි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමාගෙන් විමසුවා. සර්, මම මේ ගැන හොයන්න නැගෙනහිරට යවපු කණ්ඩායම ඊයේ රෑ ආවා. අපි විශේෂ වාර්තාවක් හදමින් ඉන්නේ. මම ඒක අද පොලිස්පතිට යවනවා. යනුවෙන් තමන් ආරක්ෂක ලේකම්වරයාට පිළිතුරු ලබා දුන් බවත් ජයවර්ධන මහතා කොමිසමට පැවසුවා. ඒ අනුව බුද්ධි සමාලෝචන රැස්වීම අවසන් වූ පසු දහවල් 1ට පමණ පූර්ව දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුරට අදාළව තමන් සැකසූ විශේෂ වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමු කළ බව ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ යම් හේකින් ආරක්ෂක ලේකම්වරයා කියනවා නම් නිලන්ත ජයවර්ධන 9 වෙනිදා රැස්වීමේදී මේ ගැන කතා කළේ නැහැ කියලා ඒ නිවැරදිද? එයට පිළිතුරු ලෙස නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ නැහැ ස්වාමීනි, ඒ ගැන තහවුරු කරන්න මං ළඟ තාක්ෂණික සාක්ෂියක් තියෙනවා. අපි බොහොම විශ්වාසවන්ත ලෙස ළඟින්ම රාජකාරී කළ නිලධාරීන්. නමුත් යම් තැනකදී මාගේ ස්ථාවරය සම්බන්ධයෙන් ගැටලුවක් වුණොත් මං එම තාක්ෂණික සාක්ෂි ඉදිරිපත් කරන්නම්. මේ අතර රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කර සිටියේ 2019 අප්‍රේල් 4 වන දින ලැබූ විදෙස් බුද්ධි තොරතුරු පිළිබඳව අප්‍රේල් 10 වන දිනට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළේද යන්නයි. තමන් විසින් එවැනි දැනුවත් කිරීමක් සිදු නොකළ බව ජයවර්ධන මහතා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් පැවසුවා. ලෝකවුරුම සිංහරාජ වනාන්තර කලාපයේ ඉදිකිරමින් තිබූ ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා දෙවන ග්‍රාමීය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මහා මාර්ග අමාත්‍යාංශය අද නිවේදනය කළා. ඒ පරිසර සංවිධාන ඇතුළු පාර්ශව රැසකින් එම ව්‍යාපෘතියට දැඩි විරෝධය එල්ලවීමෙන් පසුවයි. ගාල්ල නෙළුව සිට දොබගොඩ මෙදේරිපිටිය හරහා ලංකාගම දක්වා වන කිලෝමීටර 18ක දිගින් යුතු ග්‍රාමීය මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ වූයේ පසුගිය ජූලි 30 වනදායි. මෙම මාර්ගය දිවෙන්නේ ගිංගඟ රක්ෂිතයත් සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයත් මැදින්. දැනට අඩි 10ක පමණ පළලකින් යුක්ත මෙම මාර්ගය සංවර්ධනය කිරීමෙන් පසුව අඩි 12ක් දක්වා පුළුල් වන අතර දැනටමත් යුද හමුදා සෙබළ කණ්ඩායම් දෙකක් විසින් එම කටයුතු සිදු කරමින් සිටිනවා. කෙසේ වෙතත් මෙම මාර්ගය පුළුල් කිරීමේදී සිංහරාජ රක්ෂිතය මැද කොටසකට හානි සිදුවන බවටත් එමගින් ලෝක උරුමයක් වන වැසි වනාන්තර පද්ධතියට අහිතකර බලපෑම් සිදුවන බවටත් පාර්ශව රැසක් චෝදනා කර සිටියා. ඒ මායිමේ සිට මීටර් 100ක් ඇතුළත සංවර්ධන කටයුත්තක් කරනවා නම් ඒ සංවර්ධන කටයුත්ත ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගන්න ඕනේ මධ්‍යම පරිසර අධිකාරිය. එතකොට මේ කිසිදු අනුමැතියකින් තොරව තමයි මේ මාර්ගය ඉදි වෙන්නේ. මේකේ ඇත්ත උමනාව තියෙන්නේ
ලංකාගම ගම්වාසීන්ට එහා මෙහා යාම සඳහා මාර්ගයක් ඉදිකිරීමද නැත්තම් 2013 අවුරුද්දේදී සැලසුම් කළ පරිදි හෝටල් වලට යන්න පාර කපන එකද? කෙසේ වෙතත් දශක ගණනාවක් තිස්සේ තමන් ගමන් විමන් සඳහා භාවිත කළ මෙම මාර්ගය සංවර්ධනය කිරීමට විරුද්ධ නොවන ලෙස ලංකාගම ගම්වාසීන් ඉල්ලා සිටිනවා. මේ ගමේ මිනිස්සු තමයි මේ වනාන්තරය ආරක්ෂා කළේ මෙච්චර කල්. ඉදිරියටත් මේ ගමේ මිනිස්සු මේ වනාන්තරය ආරක්ෂා කරනවා. නමුත් අපි කියන්නේ මේ ඉදි කරලා තියෙන මාර්ගය සංවර්ධන කටයුතු සිදු කරගෙන යනකොට මේ ආකාරයෙන් නොඑක් ප්‍රචාරය යවමින් මේ වැඩේට බාධා සිදු කරනවා නම් අපි ඒක ගම්වාසීන් විදියට ප්‍රදේශවාසීන් ලෙස දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමන්ගෙන් අපි ඉල්ලනවා රාජ්‍ය සේවකයෝ විදිහටත් ඒ වගේම මේ ගමේ ජනතාව වෙනුවෙනුත් අපි ඉල්ලනවා මේ පාර කොහොම හරි හදලා දෙන්න. කෙසේ වෙතත් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංගමයේ නියෝජිතයන් මෙකී සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය කර ඇති අතර ඉන්පසුව ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියකින් සිය නිරීක්ෂණ දැනුම් දී තිබෙනවා. මාර්ගයේ වම්පස දැඩි බැවුම අංශක 90කට කපා ඇති බැවින් නායෑමේ අවදානමකට ලක්විය හැකි බවත් වම්පසින් කපන පස් විශාල ප්‍රමාණයක් ගිංගඟ දෙසට දමා ඇති බැවින් වර්ෂාවත් සමග පස්කන්දු ගඟට එකතු වීමේ අවදානමක් පවතින බවත් වර්ෂා කාලවල ඇතිවන කුඩා ජලමාර්ග බොහෝ ප්‍රමාණයක් අවහිර වී ඇති බවත් අනවශ්‍ය ලෙස පස් විශාල ප්‍රමාණයක් කපා ඉවත් කරන බවත් එමගින් පෙන්වා දෙනවා. මෙවැනි පසුබිමක ගාල්ල ඩෙලුව සිට ලංකාගම දක්වා වන ග්‍රාමීය මාර්ගයේ ඉදිකිරීම පරිසර අධිකාරියෙන් අධ්‍යයනයක් සිදු කර එම වාර්තාව ලබා ගන්නා තුරු తాවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළා. පරිගණක ක්ෂේත්‍රයේ ඉතාමත් ඉහළ දියුණුවක් අත්කර ගැනීමට ලෝකය මේ වන විට සමත්ව තිබෙනවා. නමුත් දිනෙන් දින ඉහළ යන සයිබර් ප්‍රහාර මේ දියුණුවට එල්ල කරන්නේ දැඩි තර්ජනයක්. මිනිත්තු කිහිපයක් තුළ මහා විනාශයක් කළ හැකි සයිබර් ප්‍රහාරවලට මුහුණ දිය හැක්කේ කෙසේද? දැන් අවධානය යොමු කරන්නේ අප රට නිර්මාණය කිරීමට සූදානම් වන සයිබර් ආරක්ෂණ පද්ධතියක් පිළිබඳවයි. මිනිසාට භෞතිකව හානියක් නොකරුවාට මේක එක්තරා ආකාරයක ත්‍රස්තවාදයක් කියලාත් කියන්න පුළුවන් නේද? විදුලි බල මණ්ඩලයේ පරිගණක පද්ධතියට කෙනෙක්ට ඇටැක් කරලා එහෙම නැත්නම් ප්‍රහාරයක් දික් කරලා රටක් අඳුර තියන්න පුළුවන්. කෙනෙක්ගේ ව්‍යාපාරයේ සම්පූර්ණ ව්‍යාපාරය නැති වෙලා ගියාට පස්සේ කෙනෙක් අන්තිමට සියදි විනාශ ගන්නත් හැකියාවක් තියෙනවා. රටක් සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් හැකියාවක් තියෙන ප්‍රහාරයක් තමයි අපි මේ සයිබර් ප්‍රහාරයක් කියලා කියන්නේ. මේ සයිබර් අපරාධවලට එරෙහිව තියෙන නීති ප්‍රමාණවත්ද? කම්පියුටර් ක්‍රයිම් ඇක්ට් එකේ තියෙන සමහර ක්‍රයිම්ස් සයිබර් අවකාශය වෙන අපරාධවලට මැච් කරන්න අමාරු. ඒක අපි අයිඩෙන්ටිෆයි කරගත්තා. සයිබර් සිකියුරිටි බිල් එකක් දැන් ඩ්‍රාෆ්ට් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවෙන් අපිට ඇප්‍රූවල් එක හම්බුනාට පස්සේ අපේ ලංකාවේ සයිබර් සිකියුරිටි බිල් එකක් තියෙනවා. එමුද ඇක්ට් එකක් එනවා. තව දෙයක් අපේ ලංකාවේ මේ වෙනකන් තාම ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකක් නැහැ. ඒතකොට මෙහෙම වුණාම පිටරට කම්පැනිස් ලංකාවට ඇවිල්ලා බිස්නස් ඕපන් කරන්නේ නැහැ. මොකද ලංකාවේ ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකක් නැති හින්දා. ඒකත් අපි අඳුනගෙන තියෙනවා. ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකක් දැන් ඩ්‍රාෆ්ට් කරලාත් ඉවරයි. අන්තිම පියවර තමයි පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ කැබිනට් ඇප්‍රූවල් එක ගන්න එක. ඒක ගත්තට පස්සේ අපේ ලංකාවේ ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එකක් තියෙනවා. ඉකුත් වසර පහේදී මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු 4 තුල සිදු වූ අක්‍රමිකතා, අකාර්යක්ෂමතා සහ අරමුණු වලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. තවත් පුවත් කිහිපයක් දැන්. මෙරට සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 2902 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත COVID රෝගීන්ගෙන් 2760 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝගීන් 131 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. 2016 දී තරුණයෙකු අනතුරට ලක් කරමින් රාජගිරියේදී සිදු වූ අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට අගෝස්තු 28 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළා. ගෙවිඳු කුමාරතුංග සහ අනුප පස්කෝල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු යුතුකම සංවාද කවයේ සමාජිකයින් අද පෙරවරුවේ නාරාහෙන් පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය මුරුත්තට්ටුවේ ආනන්ද හිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. හැම දෙයක්ම ඔබතුමා කිව්වේ ඉදිරිය බඩලා. ඒ නිසා අත්‍යවශ්‍යම කියනවා නම් ඔබතුමාලාගේ අය රට හදන දෙන්නට පත් කිරීම ගැන මම හිතනවා අපි තුතිවන්ත වෙන්න ඕන. ඒක රටවල අපි ගන්න ව්‍යවස්ථාව බලාපොරොත්තු වෙන්න දැන් නෙමෙයි ජනතාව තුනෙන් දෙකේ බලය දීලා තින ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. මම හිතනවා ඒ පිළිබඳ ඔබතුමාට ලොකුම කාර්යභාරයක් ඉෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද කොළඹ දෙවන හරස්වීදියේ යටිබිම්ගත කුටිවල පවත්වාගෙන යමින් තිබූ නිසි ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිකරණ ස්ථාන වටලනු ලැබුවා.
ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.